ඒ මම නම් ගෙදර හිටියොත් නම් ෆෝන් එක ගහලා වෙලා තියන්නේ. කරන්ට් එක තියෙන්න බෑ චාර්ජ්. ඒක වපුරුණ charge දෙනවා මේකේ. මම හැම වෙලේම charge කරනවා. අපේ ඔක බය මම ගෙදර හිටියොත් ගහනවා. මේ මම පේනවනේ මෙතෙන් තවත් charger එකක් දාන්න මට හරි කරදරයක්. දැන් මේ charger දෙකක් ගන්න ඕනේ. එකක් ගෙදර තියන්න මේ. දැන් මම එක ළමයි මෙහෙමයි ක්ලාස් තියෙනවා නම් අනිවාර්යෙන් ෆෝන් එක ඔන්න දෙනවා. මම SIM 4ක් පාවිච්චි කරනවා. මේ ෆෝන් දෙක දැන් මම තව ඊගාට තව දෙකක් ගන්න ඉන්නේ SIM මදි මට. SIM 6ක් ඕනේ. ඕගනයිස් කරන්න. ඒ ඉන්ටර්නෙට් යනේකට කෝල් ආවොත් වෙන කේස් එක. එහෙනම් ඒ දෙක දෙන්නේ නැහැ කාටවත්. කීයකින්? ආ 14ක් කියනවා. කනවත් දන්නේ නැහැ මම බඩේ. කියන්නත් බෑ මට. හයිකෝද එතකොට අපි කතා කරලා අවසන් කරේ මේ සෙමි සභාව සතු බලතලවල සෙමි සභාවට අර ප්‍රමාද කිරීම බලයක් හම්බෙනවා කියන කාරණාව ඒකදී අපි කතා කරා සෙමි සභාවට සාමාන්‍ය පන්සලක් නම් මාසයි කාලයක් සමාද දවස් පන්සලක් නම් මාස කාලෙකට ඔයාලා බැරි වෙලාවත් ඔය 2017 ඉහත මාර්කට් ස්කීම් එකේ වරකට සමහර බැංක වල තියෙනවා අවුරුද්ද කාලයක් සඳහා පණ ප්‍රමාද කිරීම බලය තිබේ කියලා. ඒ නිසා මම අර ඔයාලා දුන්නනේ මේ පිටි ප්‍රශ්න සම්බන්ධ කරමින් පොත දැන් ගත්තු නැතිය ගොඩක් ඇතිපොතේ දැන් මේකේ මම සමහර ප්‍රශ්න දාලා දෙනවා අන්න ඒවා කියලා මම ඒවා සාකච්ඡා කිරීමේදී පැහැදිලි කරලා දෙනවා. ලියනකොට ඔයාලා තුන් ප්‍රශ්නයකට මම කියන පොතේ අහවල් අවුරුද්දේ මෙන්න මේ ප්‍රශ්නයක් තියෙනවා. මාස 6ක් කියන අවුරුද්ද කාලයක ඉඳලා දාලා තියෙනවා. ඒ වාර අපි උත්තර පත්‍ර පරීක්ෂා කරන්න යනකොට ඒවත් මහාචාර්යවරයාත් එක්ක සාකච්ඡා කරලා බලලා එදිනදාගේ කරුණු තියෙනවා.
අන්න ඒවා පිළිබඳව සැලකිලිමත් වෙන්න ඕන. මම මේ ටියුට් එක ගන්න ගියා දරුවන්ට ගන්න බැරිච්ච අය හෙට සහ අනිද්දා ගිහිල්ලා රිසල්ට් එකෙන් ගන්න ඉතින් 8:00 12:00 ඉන්නවා. ඒකට ඒකෙදි අරගන්න බැරි වුණොත් ආයෙ දවසක් දෙන්නම් මේවා ටියුට් ටික අරගෙන කරන්න ඕන අපිට. නැත්නම් අපිට මේ වැඩ කරගන්න බැරි. මම මේ තියරි හෙට තියෙනවා 3 ඉඳලා 5 දක්වා තියරි එක. ඒ තියරි එක සම්පූර්ණයෙන්ම රිවිෂන් වයි කරන්න. ආනුක්‍රම ආකෘති පාඩම් ටික කරලා ඒ පාඩම් වලින් ප්‍රශ්න හදලා බහුවර්ණ දාලා ඔක්කොම හදලා දීලා තියෙන අරන් ගිහින් දරුවෝ දන්නවා අන්න මගේ ටියුට් එක ඉදිරිය හදලා තියෙනවා. දැන් මේ අපිට කොරෝනා කියන එක කවදා ඉවර වෙයිද කියලා කියන්න බෑ. එහෙනම් මේකට දැන් සූදානම් වෙනවා. අපිට දැන් තේරෙනවානේ දැන් කෙලිම මාර්කින් පටන් ගන්නවා. දැන් මේ මාර්ච් වෙනකොට O level පටන් ගන්නවා. කොහොමත් අගෝස්තු වෙන සැප්තැම්බර් A level පටන්. ඒක අපි විශේෂ ආවරණය කරලා තියෙනවා. ඔයාලා මේකේ හොඳට බැලුවා නම් මේ මම ප්‍රශ්න පත්‍රය දැම්මනේ 78 පුතේ අවසාන මේ මාතෘකාව දක්වාම ප්‍රශ්න හදලා මේ ළමයින්ට කොරෝනා තිබ්බා කියලා මහාචාර්යවරුන්ට තේරෙන්නේ නැහැ ලංකාවේ. ඒක සාමාන්‍ය ස්වභාවය. මොකද ඒගොල්ලෝ මේ ඇත්තටම අර ගන්ධබ් බවදී හදින්නේ. කියන්නේ ළමයි. ජීවිතات තියෙන ඇත්තම කියන්න බෑ. අපි ළමයිට උගන්වන මම නම් කියනවා මගේ ළමයින්ට මාර්තු මාසෙ වෙනකොට සිලබස් එක කවර්. අප්‍රේල් මාසේ මගේ පන්තියේ ළමයි වගේක් ඇවිල්ලා ටියුට් ඉල්ලපුවා මම බය වෙන්නපා මේ විදිහට වල කරන්න පුතේ මම සිලබස් එක කවර් කරලා තියෙන්නේ ඒ හින්දා කිසි දෙයකට බය වෙන්න එපා කියලා බඳුනටත් එහෙමයි බඳුනටත් කවර්. ඒකට අපි දෙන්න සමහරවිට එකතු වෙලා කතා කරනවා මේ අපි දෙන්න නම් හරි නේද කියලා බඳුනට මගෙන් අහනවා. ඒකට දැන් අපි මේ වැඩේ කරලා තිබ්බා වැඩ ඉවර කරලා තිබ්බේ ළමයි මට කියනවා සර්ගේ ප්‍රශ්න පත්‍රවලට උත්තර දෙන්න සාමාන්‍ය දෙයක්. එලා අපි පේපර් කරන අවසන් කාලේ වැඩේ උනේ පේපර් කිල්ල ඇදුණා සෑහෙන දුරට. ඒකල කොහමද මම පේපර් ෆුල් පේපර් පහක් කරා ටාකට් කර පහක් ඊට අවසාන එක පේපරයක් කරා ඊට පස්සේ මම විසාකාටි කරා රෝයිල් එකේ කරා මහනුවර ප්‍රශ්න පත්‍රය කරා ඊට පස්සේ රිච්මන්ඩ් කරා ඔය විදිහේ ප්‍රශ්න පත්‍ර ආයේ දින පහක් කරා 10යි එහෙම කරලා මම ප්‍රශ්න පත්‍ර ටික ආවරණය කරපුවම දැන් මේ සැරේ ප්‍රශ්න පත්‍රය අධික ලෙස ලේසි කියලා ගොඩක් අය කියනකොට ගර්ල්ස් එකේ ළමයි අඬනවා සමහර අමාරුයි කියලා. ඒ කියන්නේ මගේ ආපු හිනා වෙනවා ඒ ළමයි අඬනවා. ඒ හින්දා මේ මට්ටමට හැදුවා. ඒ හින්දා මේ අපිට මේ ප්‍රශ්න පත්‍ර දැන් තියෙන ප්‍රශ්න තමයි තියරි එක රිවිෂන්ද නෙමෙයි. රිවිෂන් එකත් මේ විදිහට කරගෙන යන අතරේ තියරි එකත් මම දැන් රිවිෂන් වයි කරගෙන යනවා. ඒක අනිත් යාළුවන්ට කියන්න දැන් මගේ පන්ති ළමයි 100ක් විතර ඉන්න එකේ දැන් ඉන්නේ ළමයි සාමාන්‍ය 25යි 26යි. අනිත් අය කියන්නේ මේකට ඇඩ් වෙලා මේ වැඩ ටික කරන්න යන්න කියලා. නැත්නම් අපිට මේක ගොඩ දාන්න බැහැ. ලාස්ට් පීස් එකක් හරි සාධාරණ විදිහට. නේද? ඒක ඒවත් තුන්ටක් හිතලා එන්න කියන්නේ සමහරලාට ඔය ගෙවල් වල නිකන් ඉන්න පුළුවන්. හරි? ඒත් සහ මේ උත්තර පත්‍ර බලන්නේ නැති ඔය මොනවා හරි පොරටෝක් එකක් දෙන මිනිස්සු පස්සේ යන්න පුළුවන්. අපි ඒක බලලා අපි ඒක අත්දැකීම් එක මහාචාර්යවරු කියන තමයි මේ වැඩේ කරන්නේ. ඒවත් ටිකක් මතක තියාගන්න. හරි? රයිට්. අපි එනම් යක් පාඩම ගිහලා ඒක කාලි අවසන් කරන්නේ ඈ. රයිට්. එතකොට මම කිව්වා මේ සාමාන්‍ය පනත් සම්පාදනය කිරීම සම්බන්ධ ප්‍රමාද කිරීම බලය ගැන අවසන්ලා අවසන් කරේ. රයිට්. එතකොට දැන් මේ විදිහට අපි හිතමුකෝ මේ පනත් ගෙනල්ලා සම්පාදනය කරන්න මාස 6ක් ප්‍රමාද කරනවා ඒ වගේ කතන්දර ආවට ඔය බලයක් දීලා තිබ්බා මේ පනත් දෙවෙනි වර්ෂ ඕනනම් ආපහු සම්මත කරලා ආයේ මාස 6ට කියලා වුණ සම්මත කරනවා. ඒ කියන්නේ සාමාන්‍ය පනතක් ගෙනාවා කියන්නේ මාස 6ක් ප්‍රමාද කරා කියන්නේ නියෝජිත මන්ත්‍රී මණ්ඩලයේ පනත. හැබැයි ආපහු නියෝජිත මන්ත්‍රී මණ්ඩලය පුළුවන් ඒ ප්‍රමාද වල පනත යටිත් කරක් සම්මත කරලා අග්‍රාණ්ඩකාරයන් නැතිව යවන්න. ඒකට ඒ වාර ඇත්තටම ගත්තොත් මාස 6ක ප්‍රමාදයේ ව්‍යවස්ථාවට විතරක් සීමා වුණා. ඕනනම් නියෝජිත මන්ත්‍රී මණ්ඩලයේ විදිහට සම්මත වෙන්නේ නැහැ කියලා තිබුණා. හරි? පරිග්‍යාමින අපි කොටස කෙසේවත් නියෝජිත මන්ත්‍රී මණ්ඩලය කෙසේවත් නියෝජිත මන්ත්‍රී මණ්ඩලය සම්මත කරන ලද පනත සෙනෙට් සභාව විසින්
ප්‍රමාද කරන විට එම පනත දෙවෙනි වරට මහජන මන්ත්‍රී මණ්ඩලය විසින් කෙටි කරගන්න මා තුන එම පනත දෙවෙනි වරටත් මහජන මන්ත්‍රී මණ්ඩලය විසින් සම්මත කරගත හොත් එය අනුමත වූ පනතක් ලෙස සැලකේ. අග්‍රාණුකාරවරයා වෙත අවසන් අනුමැතිය සඳහා යවනු ලැබේ. එතකොට ඔන්න පනතක් ප්‍රමාද කිරීම බලය තිබ්බත් ප්‍රමාද කිරීම කරන කාලය තුල උනත් දෙවෙනි වරට සම්මත කරගත්තොත් නැවත අග්‍රාණුකාරය වෙත අනුමැතිය සඳහා යවන්න පුළුවන් කියන කොන්දේසි ව්‍යවස්ථාවක් තිබෙනවා. ඊළඟට බලමු මේ සෙනෙට් සභාව ගොඩනගනකොට තව කොන්දේසි කිහිපයක් දානවා. මේ කොන්දේසි තමයි සෙනෙට් සභාවට යම් බලයක් දෙනවා. මම ওই ත්‍රිකෝණ ප්‍රශ්න සහ බහුවර්ණ ප්‍රශ්න මතක දෙනවා. ව්‍යවස්ථාදායක අංශයේ බලතල, විධායක අංශයේ බලතල, අධිකරණ අංශයේ බලතල මොනවද කියලා වෙන වෙන වශයෙන් ලියන්න කියනවා. ඒතර ව්‍යවස්ථාදායක අංශයේ බලතල තමයි නීති සම්පාදනය, සාමාන්‍ය පනත් සම්පාදනය කිරීමේ බලය. ඊට පස්සේ තියෙනවා මුදල් පනත් සම්පාදනය කිරීමේ බලය. ඊට පස්සේ පනත් ප්‍රමාද කිරීමේ බලය. ඒවා ඔක්කොම මොන ගණයකටයි තියෙන්නේ? ඒවා ව්‍යවස්ථාදායක අංශයේ බලතල. පැහැදිලිද? ඊට පස්සේ මම ගාන විධායක අංශයේ බලතල මොනවාද මේගොල්ලෝ හම්බෙච්ච කියලා. හැබැයි මම මෙතන ලියන්න යන්නේ ඔයාලට විධායක අංශයේ බලතල. ඔයාලා හොයලා ලියන්න තියෙන ප්‍රශ්න පත්‍රේ මම දීලා තියෙන්නේ. විධායක අංශයේ බලතලත් මේගොල්ලන්ට හම්බ වෙනවා. මොනවද විධායක අංශයේ හම්බ වෙන බලතල? මේකෙන් කියන එක දැනක මේ ආණ්ඩු ව්‍යවස්ථාවේ අමාත්‍ය මණ්ඩලය නිර්මාණය කිරීමේදී අධිකරණ අමාත්‍යවරයා සෙනෙට් සභාවෙන් තෝරාගත යුතුයි. ඒකේ කොන්දේසිය තමයි අධිකරණ අමාත්‍යවරයා ඇතුළු ඇමතිවරු දෙදෙනෙක්වත් අමාත්‍ය මණ්ඩලයට තෝරා ගන්න. ඒක අනිවාර්යයෙන් කරන අධිකරණ ඇමති තව එක්කෙනෙක් වෙනත් අමාත්‍යාංශයක් බාර දෙන්න පුළුවන්. ඊට වඩා වැඩි ප්‍රමාණයක් ප්‍රශ්න නැහැ. අවම වශයෙන් ඇමතිවරු දෙදෙනෙක්වත්. ඒක තමයි විධායක අංශය බලන්නේ. ඒ විධායක අංශය කියන්නේ විධායකයෝ වන්නේ කවුද? අගමැතිය ඇතුළු කැබිනට් මණ්ඩලය. ඒක අගමැතිය ඇතුළු කැබිනට් මණ්ඩලයේ සමන්විත වන ආයතනයක සෙනෙට් සභාවේ සමාජිකයෙක් පත් වේ නම් සෙනෙට් සභාවටද අධිකරණ බලයක් හිමි වේ. අධිකරණ අංශයේ බලය මොකද්ද? අධිකරණ අංශයේ බලය තමයි අධිකරණ ඇමතිවරයා අනිවාර්යෙන් පත් වෙන කොයින්ද? සෙනෙට් සභාවෙන්. එහෙම කළේ බ්‍රිතාන්‍යයේ සම්ප්‍රදාය ලංකාවට ගෙනියනවා. බ්‍රිතාන්‍යයේ අභ්‍යාචනාධිකරණය සමන්විත වන්නේ සාමි මණ්ඩලයේ අභ්‍යාචනාධිකරණ සාමිවරු. ඒ කියන්නේ අභ්‍යාචනාධිකරණ නීති සාමිවරු කියලා නම දෙනවා. ඒ නීති සාමිවරු නම දෙනා තමයි අභ්‍යාචනාධිකරණයේ සමාජිකයන් බවට පත් කරන්නේ. ඒ නිසා අභ්‍යාචනාධිකරණයේ සමාජිකයන් බවට පත්වන නීති සාමිවරු බ්‍රිතාන්‍යයේ අධිකරණ කටයුතු සම්බන්ධ වෙනවා. ඒ නිසා ලංකාවේ අපේක්ෂා කරන අධිකරණ අමාත්‍යවරයාගෙන් අධිකරණයේ ස්වාධීනත්වය ආරක්ෂා කරගන්න. අන්න ඔය කියන කාරණාව හේතුවෙන් තමයි
අධිකරණකාරයන්ද සෙනෙට් සභාවට සවරන්නේ. ඒතර ඔයාලගෙන් මම අහලා තියෙනවා ව්‍යවස්ථාදායක විධායක අධිකරණ. ඒක ටික පෙළගස්සලා තියෙනවා. ඒක ටික ලස්සන ලියන්න. හැබැයි මම නෝට් එකේ දෙන්නේ නැහැ. ව්‍යවස්ථාදායක විධායක අධිකරණ බලන්න කියලා වෙන්නේ. පැහැදිලිද? right එහෙනම් අපි යාගමු වෙන විශේෂයකින්. ඒක කරන්න. සෙනෙට් සභාව පිහිටුවීමේදී සෙනෙට් සභාව පිහිටුවීමේදී සෙනෙට් සභාව පිහිටුවීමේදී අදාළ වන කොන්දේසි ගණනාවද අදාළ වන කොන්දේසි ගණනාවද ව්‍යවස්ථාව තුල අන්තර්ගත කරනු ලැබිනි. ව්‍යවස්ථාව තුල අන්තර්ගත කරනු ලැබිනි. ඒ අනුව අමාත්‍ය මණ්ඩලය පත් කිරීමේදී අධිකරණ අමාත්‍යවරයා ඇතුළු ඇමතිවරු දෙදෙනෙක්වත් සෙනෙට් සභාවෙන් තෝරාගත යුතු බව සඳහන් කොට තිබුණි. එයින් කියවෙන්නේ අධිකරණයේ ස්වාධීනත්වය ආරක්ෂා කිරීම අරබයා සෝල්බරි ව්‍යවස්ථාව මගින් බ්‍රිතාන්‍ය සම්ප්‍රදායන් අනුගමනය කළ ඇති බවයි. එනිසා සෙනෙට් සභාව අධිකරණ අංශයේ කාර්යාලයද සහභාගී හරි. එතකොට ඔන්න දැන් අපි පාඩමේ අවසාන කොටසට එන්නේ. දැන් ඔන්න අපි
ලකුණු 20ක පිළිතුරක් කියලා හිතන්නකෝ අපි දැන් ලකුණු 12ක් 14ක් විතර වගේ එන්නේ. ඊළඟ දෙන්න ආයෙ මොනවද? දැන් ඔකේ තියෙනවා මේ මෙරට අත්දැකීම් කියන්නේ. අපි දැන් තියරි එක කතා කරන්නේ කියන්නේ ලංකාවේ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ විධිවිධාන ඔය කියන්නේ සෝල්වර්. ඒතර සෙනෙට් සභාව ඒ විදිහට වැඩ කරා කියලා ප්‍රායෝගික අත්දැකීම් අපි ගන්නවා. ඒකයි මම කියන්නේ ඒ ප්‍රායෝගික අත්දැකීම් ඔයාලා හිතන්නේ මම හිතන්නේ නමුත් අපි අර පොත්පත් කියලා ඒ වලින් අරගෙන ඔයාලට අපි කියනවා සෙනෙට් සභාවේ ක්‍රියාකලාපේ මේ විදිහයි. ඒකට ඒ කියන කාරණාද ඇතුළත් කියේ. ඒත් ඒවා පිළිතුරට අඩංගු නොවුනොත් එහෙම පිළිතුරට හම්බෙන ලකුණු ප්‍රමාණය අඩු කරනවා. දැන් ඔයාලට සමහර වෙලාවට මම මේ කියන්නේ පාසල් වල ගුරුවරු උගන්වනකොට හෝ සමහර ටියුෂන් වල උගන්වනකොට හෝ සමහරට මෙහෙම වෙන්න පුළුවන් ඔය ගුරුවත්වක විතරක් ඉගෙනනකොට එහෙම ලියන්න බෑ. මම දන්නනේ උයන්කොට මම ගුරුවරයා එයා මේ චුට්ටයි ටිකක් පොඩි පොයින්ට් එකක් දෙන්න. හැබැයි අපි ලයිබ්‍රරි වලට ගිහිල්ලා බලන්න ඕන. බලලා පොත්පත් බලලා ඒක කරලා ඒකට මම ඔයාලට කිව්වේ උයන්කොට පොත් දින වරන් කියවන්න කියලා. කියවන්න බැරි ඉතින් අපි නෝට් හදලා දුන්නා. ඒකෙන්ද ඒකටිය පරිශීලනය කරන්න මම දෙනේව අනිවාර්යෙන් ඒක යන්න ඕන. ඒකෙන් මේසරේ මට 2020 ළමයින්ගේ ප්‍රචාර වලට එනවා හොඳයි. ළමයි කියනනේ ඔක්කොම කියන පේපර් එක අමාරුයි කියලා. මම ටෙරන්ස් ප්‍රොසින්ස් කතා කළා පේපර් එක අමාරුයි කියලා විසාකගේ මිස් කිව්වා. ඒ කොළඹ හරිද මම කව මගේ ළමයි ලේසි කිව්වා. ඒක මට මේ මට්ටමට හදා ගන්න. අපි මේ මට්ටමට හදන්නේ මේ විදිහට උගන්වනවා. ඒතර මේ කියන දේවල් හරියට කරොත් දැන් පේපර් එකේ ලකුණු ගන්න සාමාන්‍ය දෙයක්. හරි? මම මේ කියනවා සමහර රටවල කියනවා කවුද ටෙරන්ස් ප්‍රොසින් කියන්නේ ඔය ටෙරන්ස් ප්‍රොසින් කියලා කියන්නේ ජාවාර්ණ විශ්වවිද්‍යාලයේ දේශපාලන විද්‍යාංශයේ අංශාධිපති මහාචාර්ය. ඒක අපි ඒගොල්ලෝ තමයි කරන්නේ. ඉස්සලා පේපර් එක ඇදී මහාචාර්ය මොයිස් සොයිස්. ඒකරුත් අපිත් එක තමයි මාත් එක තමයි පොලිටික් කතා කරන්නේ. නේද? මේ මම රෙකෝඩින් එක උනත් දෙන්න බය නැතුව දැම්මත් නම් කියන්න බය නැතුව අපිත් එක්ක ඉතින් පොලිටික් සම්බන්ධයි. අපි එහෙම කියන්නේ ඒවා ළමයිගේ පේපර් එකක් ලියනකොට අත්‍යවශ්‍ය අංග වෙනින් නෑ. වින්දා අත්දැකීම් ඒක හදා ගන්න ඕන. ඒක තමයි මේ පේපර් එකේ කොහොමද උත්තර ලියන්නේ කොල්ලෙක් ලකුණු දෙන්න කියන්නේ. අහනවා වෙයි. ඒකට බලමු අත්දැකීම් ලංකාවේ. ඒතකොට දැන් ඔන්න මේ සෙනෙට් සභාව හදන මම කිව්ව මතකද මුලින්ම කාරණා කීපයක් කිව්වා. සෙනෙට් සභාව හදන්නේ එක අරමුණු කරලා බලන්න පළවෙනි ගිහිල්ලා මුලට ගිහින් පළවෙනි මොකක්ද සෙනෙට් සභාව පිළිතුරු අරමුණු දීලා දෙනවා. නියෝජිත මන්ත්‍රී මණ්ඩලය අපරීක්ෂාකාරී ලෙස ගෙන්න 50 යලි සලකා බලන්න කියනවා. ඊට පස්සේ ඊළඟ කෙනා සුජාතීන්ගේ ආශාවන් ආරක්ෂා කරන්න කියනවා. ඊට පස්සේ කියනවානේ අර උගත් බුද්ධිමත් දේශපාලන කියන්නේ. හැබැයි අපි බලමු එහෙම 48 72 දක්වා ගත්තාම 70 දක්වා ගත්තාම එහෙම සෙනෙට් සභාව ක්‍රියා කළා. ඇත්තම ගත්තොත් එහෙම ওই කාල පරාසය තුළ නියෝජිත මන්ත්‍රී මණ්ඩලයේ කාබන් කොපියක් ලෙස හැසිරුණා මිස ඒ කියන්නේ නියෝජිත මන්ත්‍රී මණ්ඩලයේ කාබන් කොපියක් කියන්නේ නියෝජිත මන්ත්‍රී මණ්ඩලයේ කියපු දේ කෙරුවා මිස ඒ අනුමත කළා මිස ඔවුන් නියෝජිත මන්ත්‍රී මණ්ඩල සම්වර්ණය කරන ආයතනයක් වුණේ නැහැ. උදාහරණ ඇමරිකා එක්සත් ජනපදයේ සෙනෙට් සභාව මේ බල සම්පන්න ආකාර ලංකාවේ සෙනෙට් සභාව හැසිරුණේ නැහැ. අදරත් ඇමරිකාවේ ජනාධිපතිවරයා නියෝජිත මන්ත්‍රී මණ්ඩලයේ සම්වර්ණය කිරීමේ බලය දෙන කාටද? ඇමරිකාවේ සෙනෙට් සභාව. ඒක සම්ප්‍රදායෙන් අත්පත් කරගත්තු දෙයක්. හැබැයි ලංකාවේ සෙනෙට් සභාවට ඒ වැඩේ කරන්න බැරි. ඒගොල්ලෝ නියෝජිත මන්ත්‍රී මණ්ඩලයේ කියපු දේ කරා. මේක පැහැදිලි වෙනවා එක තැනකදී. හෙන්රි මේෂන් මුව තමන්ගේ මතක සටහන් පොතේ, ඒ කියන්නේ දින සටහන් පොතේ ලියනවා අපි මේ සෙනෙට් සභාව හදන්නේ අනාගතයේ ලංකාවේ අගමැතිගේ අපේක්ෂා කරන ඩී.එස්. සේනානායකගේ දෑත් ශක්තිමත් කිරීම සඳහායි. ඒගොල්ලෝ දන්නවා ඩී.එස්.ට පාර්ලිමේන්තුවේ නියෝජිත මන්ත්‍රී මණ්ඩලේ බහුතරය ගන්න බැරි වුණා. එයාව ආරක්ෂා කරන වෙනම මණ්ඩලයක් හදාගන්න. ඒ වෙනුවෙන් මේක හදුවා කියලා කියනවා. ඒතකොට ඒකෙන් තේරෙන්නේ ඒකෙන් තේරෙන්නේ නියෝජිත මන්ත්‍රී මණ්ඩලේ බලය තව තහවුරු කරන්න තමයි කවුද සෙනෙට් සභාව කියන ආකාරය.
මේගොල්ලෝ හැබැයි මෙහෙම එකක් කියනවා. මේගොල්ලෝ සමහර පණ ප්‍රමාද කළා. සමහර පණ ප්‍රතික්ෂේප කළා. බණ්ඩාරනායක මහත්තයාගේ ආණ්ඩුව කාලේ වැඩිපුර හිටි එක්සත් ජාතික පක්ෂයෙන් පත් වෙච්ච පෙන්ස් සමිතියෝ. ඒතර ඒගොල්ලෝ සමහර බණ්ඩාරනායක මහත්තයලා ගෙනාවු ජනසත් ව්‍යාපාරේ පණක් ප්‍රතික්ෂේප කරා. ඒතකොට ඒවා හිතකාමී නෑනේ. ප්‍රගතිශීලී නෑ. ප්‍රගතිශීලී පණක් ප්‍රතික්ෂේප කරන එක හොඳ නෑ. මොකද මම කියන්නේ ප්‍රගතිශීලී කියන්නේ ජනතාවට හිත කරවන දේවල්. වලට එළිවිච්ච අවස්ථාවක්. මේගොල්ලෝ එළි වෙනවා යම් පණතකට සිරිමාව බණ්ඩාරනායක ආණ්ඩුව 1970 ලේක් හවුස් ආයතන රජයට පවරා ගන්න කියන පණ. ඒ පණතට මෙයාලා එළිවෙනවා. ලේක් හවුස් ආයතනය කියන්නේ දැන් ඔය ඩී.ආර්. විජේවර්ධනගේ තමයි ලේක් හවුස් ආයතනය. ඩී.ආර්. විජේවර්ධන කියලා කියන්නේ රනිල් වික්‍රමසිංහගේ මාමා. ඒගොල්ලෝ තමයි ලේක් හවුස් ආයතනය. රුවන් විජේවර්ධන කියලා දැන් ඉස්සර ජාතික පක්ෂ නියෝජ්‍ය නායකයෙක්. එයාගේ සීල. එතකොට ඒක පෞද්ගලික ආයතන. මේ පෞද්ගලික ආයතන පුවත්පත් ආයතනයකට පටන් ගත්තා. ඒක සිරිමාව බණ්ඩාරනායක රජයෙන් පවරනවා. කොට ඒගොල්ලෝ බහුතර එක්සත් ජාතික පක්ෂ නියෝජනය කරපු කණ්ඩායම් රනිල් වික්‍රමසිංහ පවුල ඔක්කොම. ඒ නිසා ඒ වෙනදී අර සෙනට් සභාව මේ පවරගෙන විරුද්ධ වෙනවා. ඊට පස්සේ කරන්නේ සිරිමාව බණ්ඩාරනායක මැතිණිය ඒ වෙලාවේ ජාතික ජාතික රාජ්‍ය සභාවට යෝජනාවක් ගෙනල්ලා සෙනට් සභාව අහුස් කිරීම යෝජනා සම්මත කරනවා. ඒක 1970 පස්සේ සෙනට් සභාව අහුස් වෙලා. නිසා ඔය වගේ අත්දැකීමක් තමයි ලංකාවේ සෙනට් සභාව සම්බන්ධයෙන්. පැහැදිලි විවේචනයේ අත්‍යවශ්‍යයි කියන්නේ. පැහැදිලි මම කියන්නේ ලොකු කතන්දරයක් කියලා අපි කෙටියෙන් කියනවා. පැහැදිලියා ගන්න විචේදී සෙනට් සභාව සම්බන්ධයෙන් ඉදිරිපත් ඇති විවේචන රාශියක්ද හඳුනාගත හැකියි. මොකද සර්? විවේචන රාශියක්ද හඳුනාගත හැකියි. ඒ අනුව සෙනෙට් සභාව පිහිටුවීමේ මූලිකම අරමුණක් වූයේ සෙනෙට් සභාව පිහිටුවීමේ මූලිකම අරමුණක් වූයේ නියෝජිත මන්ත්‍රී මණ්ඩලයේ ගෙන එන අපරීක්ෂාකාරී පණ. නියෝජිත මන්ත්‍රී මණ්ඩලයේ ගෙන එන අපරීක්ෂාකාරී පණ යලි සලකා බැලීමයි. එහෙත් 1947 සිට 1970 දක්වා වූ කාලය තුල 1970 දක්වා වූ කාලය තුල මහජන මන්ත්‍රී මණ්ඩලය
එලෙස ඉදිරිපත් කළ පනත් වලට එලෙස ඉදිරිපත් කළ පනත් වලට සෙනෙට් සභාව එරෙහි නොවුණු අවස්ථා දැක්විය හැකියි. එරෙහි නොවුණු අවස්ථා දැක්විය හැකියි. උදාහරණ ලෙස 1948 පුරවැසි පනත වහයිලට් කරන්න පුතේ පුරවැසි පනත ඡන්ද බල පනත තමා 1956 රාජ්‍ය භාෂා පනත සිංහල භාෂාව රාජ්‍ය භාෂාවට රාජ්‍ය භාෂා පනත ආදියට සෙනෙට් සභාව එරෙහි වූයේ නැත. සෙනෙට් සභාව එරෙහි වූයේ නැත. සෙනෙට් සභාව එරෙහි වූයේ නැත. එයින් කියවෙන්නේ සෙනෙට් සභාවට අවශ්‍ය වී තිබුණේ නියෝජිත මන්ත්‍රී මණ්ඩලය වෙනුවෙන් පෙනී සිටීමේ අවශ්‍යතාවය වන බවයි. එය තවදුරටත් පැහැදිලි වන්නේ highlight කරගන්න. හෙන්රි මන් මේසන් මුව හෙන්රි මන් මේසන් මුව තම මතක සටහන් වල හෙන්රි මන් මේසන් මුව තම මතක සටහන් වල සෙනෙට් සභාව පිහිටුවන්නේ අනාගත අගමැතිවරයෙකු වන එනම් ඩී.එස්. සේනානායකගේ දෑත් ශක්තිමත් කිරීමට වන බව ප්‍රකාශ කර තිබීමයි
දැන් ශක්තිමත් කිරීමට වන බව ප්‍රකාශ කර තිබීමයි. එසේ නම් එක් නවත්ත හදන්න මම පන්ති දැන් තව විනාඩි 10ක් විතර තියෙනවා නම් ඒක මගේ ළමයි දන්නවනේ මගේ ටයිම් වල අනිත් 10ක් තියෙනවා. එසේම ප්‍රමාද කළ යුතු පණක් ප්‍රමාද නොකළාසේම ක්‍රමවදන්ති සුළු ජන ආශාවන්ද ප්‍රබුද්ධ අදහස්ද සෙනෙට් සභාවෙන් නියෝජනය නොවුනි කෙරෙහිය 1970 දී Lake House ආයතනය රජයට පවරා ගැනීම සම්බන්ධයෙන් ගෙන ආයෝජනාවට සෙනෙට් සභාව විරුද්ධ වීමත් සමග පාර්ලිමේන්තුව විසින් සෙනෙට් සභාව අහෝසි කිරීමේ යෝජනාව සම්මත කරන ලදී. එනිසා විචාරකයන් පෙන්වා දුන්නේ සෙනෙට් සභාව නියෝජිත මන්ත්‍රී මණ්ඩලය කාබන් කොපියක් වුණු බවයි. නියෝජිත මන්ත්‍රී මණ්ඩලයේ කාබන් කොපියක් වුණු බවයි. ඉතින් ඉවරයි පුතේ. සෙනෙට් සභාව ඒක අද දවසේම ඉවර කරා. අපිට අර ඔන්ලයින් කරනකොට පොඩ්ඩක් මේ කාලේ පිළිබඳ ප්‍රශ්නයක් නම් අද පුළුවන් වුණා අපිට ඒ ටික ඉවර කරගන්න. හරි. ඊළඟ දවසේ අග්‍රාණ්ඩුකාරයෙක්ගෙන් තනතුරු ගැන කතා කරන ඩිවිෂන් එකේ අපි මේ රැ වෙනකන් ඉඳලා කරනවාද නැත්ද කියන එක අද පොඩි ප්‍රශ්නයක් ඉඳුනේ. සමහරවිට මම සිකුරාදා මාකින් මේ යන්න උනොත් එහෙම දැන් මේ පොඩි ප්‍රශ්න තියෙනවා මාකින් යනවද නැද්ද කියලා පොඩි ප්‍රශ්නයක් තියෙනවා මේ කොරෝනාත් එක්ක ඒකයි. උනොත් එහෙම මම අවසර දානවා. හරි. හෙඩර් තියරි එක තියෙනවා 3ට. 3ට බන්දුල සර්ගේ අර වල කාලෙන් පස්සේ 3ට තියෙන රිවිෂන් එක. ඒකෙදි මම කතා කරන්නේ ආනුක්‍රම ආගුත් කියන පාඩම. මේකේ මම ටියුට් එක දීලා තියෙනවා. ටියුට් එක ගන්න ඕන අය ඉන්නවනම් ඒ හිත ඇවිල්ලා අනිත් ඇවිල්ලා ටියුට් ටික අරගෙන වැඩ ටික කරගන්න පුළුවන්. මම ඊළඟ දවසේ දෙනවා මේ ටියුට් එකේ පිළි ප්‍රශ්න රචනා ප්‍රශ්න සහ බහුවර්ණ ප්‍රශ්න සාකච්ඡා කරන නිසා ඒ ටික හෙට අනිත් දවස් ටික අතර ලබා ගන්න. ඒක අපිට වැඩ ටික කරන්න ලේසි. right. එහෙනම්
අපි අද නවත්වමු පුතේ. අපි ඊළඟ දවසේ හම්බ වෙනවා. අයිබෝවන්.